ආයිබෝන් කියලා පිළිගන්නවා සියලුම දෙනාම ඉලෙක්ට්‍රොනික්ස් ડોක්ටර් YouTube channel එක වෙනුවෙන් වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යයෙන්ම රතු පාට subscribe button එක ඔබලා subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඊළඟ වීඩියෝ එක දාද්දි notification එක ළඟටම ගෙන්න ගන්න bell icon එක click කරන්න. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Bluetooth audio receiver board එකක් කොහොමද ඔයාලගේ ගෙදර තියෙන ඔයාලගේ amp එකක්. එහෙම නැත්නම් ඔයාලගේ ගෙදර තියෙන setup එකක්. එහෙම නැත්නම් කාර් සෙට් එකක්. එහෙමත් නැත්නම් මොකක් හරි තවත් මොකක් හරි වගේ ඇම්ප් එකක් සම්බන්ධ මොකක් හෝ උපකරණයක්. මට උපකරණය ඉතින් මොකද්ද කියලා කියන්න බෑ. මොකද ඔයාලට මේක මොකකට ඕමනා වේද කියලා මම දන්නේ නැහැ. ඉතින් මේක සවි කරගන්නේ කොහොමද කියලා. ඉතින් මතක තියාගන්න මේක සවි කරන්න ඔයාලට ඇම්ප්ලිෆයර් එකක් හොඳටම ප්‍රමාණවත්. ඔයාලට ගෙදර තියෙන ඇම්ප්ලිෆයර් එකට හෝ කාර් සෙට් එකක නම් ඇම්ප්ලිෆයර් එකක් සාමාන්‍ය ඔයාලා හදාගත්ත ඇම්ප්ලිෆයර් එකකට හරි මේකෙන් ඉන් කරන්න පුළුවන්. ඒ වගේම වොලියුම් කන්ට්‍රෝල් එකක් ඇම්ප් එකේ නැතත් ඔයාලගේ ෆෝන් එක හරහා හෑන්ඩ් ෆෝන් එක හරහා අඩු වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා සවුන්ඩ් එකේම. ඉතින් මේ මුලින්ම මේ බෝඩ් එක අඳුනගෙන ඉමු. මේකේ කොටස් අඳුනගත්තොත් ඔයාලට පුළුවන් මේක සවි කිරීමේදී වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගත්තොත් ඉදිරියට මේ කරන වැඩවලට ප්‍රයෝජනවත් වෙයි. ඔයාලා ගත්තොත් මේ බෝඩ් එකේ ඉස්සෙල්ලම පේනවා ඇති උඩින් තියෙනවා මෙතන ඇන්ටනාවක මාක් එකක්. මේක තමයි Bluetooth ඇන්ටනා එක. ඒ වගේම තමයි ඊට එහා පැත්තෙන් ඔයාලට තියෙන මෙතන බැටරි කියලා මාක් එකක්. මේ තියෙන්නේ BAT කියලා. ඉතින් මෙතෙන්ට දෙන්න පුළුවන් ඔයාලට මෙතන මේ ඍණ මාක් එක තියෙනවා. මෙතෙන්ට ඍණ සහ මෙතෙන්ට ධන වෙන විදිහට මේකට සප්ලයි දෙන්න පුළුවන් 3.7 වෝල්ට් බැටරි. ඔයාලා දන්නවා මේ කම්පියුටර් පවර් සප්ලයි වල එහෙම බැටරි තියෙනවා. මෙන්න මේ જાති බැටරි ඔයාලා දැකලා ඇති. ඉතින් මේ જાති බැටරි එකේ ඉඳලා 5 වෝල්ට් එහෙම නැත්නම් ඔයාලගේ හෑන්ඩ් ෆෝන් චාර්ජර් එකකින් එන වෝල්ට් 5 ලයින් එක ඔයාලා දන්නවා. ඒ දක්වා මෙන්න මෙතනට ඉන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් 78.5 රෙගුලේටර් එකක් දාලා ඒ රෙගුලේටර් හරහා එන සප්ලයි එක තමයි මෙතනට ඉන් කරන්න ඕන. මෙතනට රෙගුලේටඩ් වෝල්ටේජ් එකක් අනිවාර්යෙන් ඕන. එහෙමත් නැත්නම් ඔයාලගේ හෑන්ඩ් ෆෝන් එකට එන චාර්ජරේ මෙන්න මෙතනට ක්‍රීම සම්බන්ධ කරගන්න පුළුවන්. සම්බන්ධ කරාම මේක ඔන් වෙනවා. ඊළඟට මෙතන තියෙනවා මේ වල වෙන ඇති මේ R ground L කියලා. ඉතින් මෙතන මේ තුනෙන් තමයි සාමාන්‍යයෙන් අවුට් එක අරගෙන අපි ඇම්ප්ලිෆයර් එකට වයර් කරගන්නේ. ඒ කියන්නේ වයර් එකකින් සම්බන්ධ කරගනවා නම් මෙතනට වයර් තුන පාස් කරලා අපේ ඇම්ප් එකට හෝ එහෙම නැත්නම් ඔයාලගේ අර මට මතකයි LG setup එකක් ගැන මම විස්තර කරලා තිබ්බා රිපෙයාර් එක කරන යන. ඉතින් ඒක ගැන විස්තර කරපුවාන් පස්සේ යාළුවා කිව්වා Bluetooth තියනවාද Bluetooth සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා. LG set එකකට කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙතනින් සම්බන්ධ කරගන්න පුළුවන්. ඔයාලගේ audio out එක මේකෙන් out වෙනවා. ඒ වගේම set එකක හරි මොකක් හරි ඉඳලා මෙතනට voltage in කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට set වල එහෙම volt 5 line ඇතුලේ ඕන තරම් තියෙනවා. එහෙම නැත්නම් 8 line එකක් 12 line එකකට 78.5 එකක් දාලා මෙතනට in කරන්නත් පුළුවන්. එතකොට මේ මෙතන තියෙන ඔයාලට පේනවා ඇති 3.5 mm dual channel headphone jack එකක්. ඉතින් මේක dual channel කියන්නේ stereo headphone jack එකක්. ඒ වගේම තමයි මෙතන තියෙනවා මේ පොඩි බල්බ් එකක්. ඔයාලට පේන නැති මේ මෙතන. මේක තමයි Bluetooth indicator එක. ඉතින් මේක Bluetooth indicator එක මේක crystal එක. ඒක ඕගොල්ලන් ඕන කෙනෙක් දන්නවා. ඒ වගේම තමයි මේක Bluetooth decoder chip එක. ඉතින් ඒ ටික තමයි මේකේ ඔයාලට මේ බලා ගන්න තියෙන්නේ. ඒ වගේම මේක මේ wireless stereo music model එකක්. ඒ වගේම මේකේ model එක ඇත්තේ ඔයාලගේ ෆෝන් එකකින් එහෙම search කරපුවාන් පස්සේ XT-BT mini කියලා search වෙයි. ඒක තමයි ඔයාලගේ මේකේ නම සර්ච් වෙන එක. ඉතින් මේකේ සයිස් එක ඔයාලට බැලුවොත් පේනවා ඇති 29.5යි වැඩි කිරීම 30 mm විතර ප්‍රමාණයක් තමයි මේකේ සයිස් එක එන්නේ. ඒ වගේම තමයි ඕන කෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේකේ මිල. ඉතින් රුපියල් 213ක් වගේ තමයි මට වැදුනේ 213.62. ඉතින් මම ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් එකේ දාන්නම්. ඉතින් දැන් බලමු මේක ඇම්ප් එකකට සවි කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ ගැන මේ සරල හැඳින්වීමක් කරේ. ඒ වගේම මේකට සප්ලයි දෙන්න ඔයාලට භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ 5 වෝල්ට් කනෙක්ටර් එකක්. පවර් සප්ලයි කරන කනෙක්ටර් එකක්. ඉතින් ඔයාලට මේක මේ ඔයාලගේ හෑන්ඩ් ෆෝන් එකට එන චාර්ජර් එක උනත් මේකට කනෙක්ට් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඔයාලට පේන දේ මෙතන බල්බ් එක පත් වෙලා තියෙනවා. ඉතින් මේ බල්බ් එක පත් වෙලා තියෙනවා කියන්නේ මේකට සප්ලයි ආවිලා තියෙනවා. මේක ඔන් එකේ තියෙන්නේ. ඔයාලට Bluetooth එකේ සර්ච් කරොත් මෙතන තියෙනවා මේ XYBT කියලා. ඉතින් මේක තමයි ඔයාලට සර්ච් වෙන්නේ. මම සරලව ඒක සර්ච් කරලා පෙන්නන්නම්. ඔයාලගේ හෑන්ඩ් ෆෝන් එකේ මේ setting වලට ගිහිල්ලා Bluetooth on කරන්න.
මෙතන ඔයාලට පේනවා ඇති XY BT කියලා එකක් තියෙනවා. ඉතින් මම මේක උඩ ටච් කරොත් මෙතන connected for media audio කියලා තියෙනවා. දැන් මේක කනෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් මේක හරහා සින්දුවක් යවුවොත් දැන් මේ වෙලාවේ මේක ප්ලේ වෙනවා. ඉතින් ඔයාලට මගේ සබ් වූෆරේට කනෙක්ට් කරලා පෙන්නන්නම් AUX ලයින් එකට. ඉතින් මෙතනින් අවුට් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මම ලේසියෙන් මෙතනින් ගන්නවා. ඔයාලට සරලව මේක ගෙදර පාවිච්චි කරන්න පුළුවන් විදිහ මම සම්බන්ධ කරලා පෙන්නන්නම් සබ් වූෆරේට. ඉතින් ඊළඟට මේක සරලව වැඩ කරන්න කොහොමද කියලා බලුවොත් මෙතෙන්ට මම කව පවර් සප්ලයි දෙන්න පුළුවන් කියලා. ඉතින් මම මේකට සප්ලයි ලබා දෙනවා මෙන්න මේ චාර්ජරේ හරහා. දැන් මෙතෙන්ට සප්ලයි ආවා කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. එතකොට මේකේ අවුට් එක මම ඉන් කරනවා මේකේ මේ බෆල් එකට. ඉතින් මේකේ අපි දාගන්න ඕන මෙතනින් AUX කියන එකට. ඒ වගේම මෙතන පිටිපස්සෙන් මෙතන තියෙනවා AUX කියලා. මේකට වයර් එක කනෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක මෙතෙන්ට සම්බන්ධ කරගන්නවා. ඉතින් මේක තමයි සරලම ක්‍රමය. ඊට පස්සේ මම කරන්නේ ෆෝන් එක මේකට කනෙක්ට් කරනවා. ඉතින් මේකේ වොලියුම් අඩු වැඩි කරගැනීමේ හැකියාව වෙනක් තියෙනවා. ඉතින් මම මේ සරල කනෙක්ට් කරන විදිහ තමයි පෙන්වන්නේ. දැන් ඊළඟ කොටසට යනවා මම. මේක කොහොමද ඇඩ්වාන්ස් විදිහට පොඩ්ඩක් වැඩ කරගන්නේ කියලා බලන්න. දැනට ඔයාලා ගෙදර වල පාවිච්චි කරන තියෙන සෙටප් තියෙනවා. ඒ සෙටප් එකේ ඇති මෙන්න මෙහෙම ලයින් එකක්. AUX in කියලා. ඉතින් මේක හරහා ඔයාලට ගෙදර තියෙන සෙට් එකට මෙතනින් ඉන් කරගන්න පුළුවන් එළියෙන් ওই සර්කිට් එක හයි කරලා. එහෙම නැත්නම් මේ සර්කිට් එක මේ සෙට් එක ඇතුළටම හයි කරන්න පුළුවන්. හයි කරලත් ඔයාලට මේක හරහා සිග්නල් ඉන් කරලා මේකෙන් සින්දු අහන්නත් පුළුවන්. මම ඒ ක්‍රමෙත් කියලා දෙන්නම්. ඉතින් ඔයාලට ඒක දානකොට ඔයාලා ඒක සෙට් එකේ ෆන්ක්ෂන් බටන් එකක් හෝ එහෙම නැත්නම් මේ AUX කියලා බටන් එකක් ඇති. මේක සිලෙක්ට් කරගන්න ඕන. ඒක සිලෙක්ට් කරගෙන ඔයාලා පිටිපස්සට මේක සම්බන්ධ කරලා තිබ්බොත් Bluetooth කොටස ඔයාලට මේකෙන් සින්දු අහන්න පුළුවන්. සාමාන්‍ය Bluetooth set එකක සින්දු අහන වගේ. ඉතින් මේක LG set එකක්. ඉතින් LG set වලට කොහොමද Bluetooth හයි කරන්න කියලා තිබ්බා. ඉතින් මම ඇතුළට හයි කරන විදිහත් කියලා දෙන්නම්. මේක LG setup එක power board එකක්. ඉතින් මම මේ සරල විදිහක් කියලා දෙන්න යන ඕගොල්ලන්ට මේ සර්කිට් එක හයි කරද්දි ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා රෙගුලේටර් එක. ඒක ඇල්ලා 78.5. නමුත් මේක මේ පින් 4 රෙගුලේටර් එකක්. මේක ඔන් වෙන්නේ සෙට් එක ඔන් වුණාම විතරයි. ඒ වගේම ඔයාලට Sony set වල එතකොට ඒ වගේ LG Panasonic Pioneer ඕනම සෙට් එකක මේ 70.5 දැක් ගන්න පුළුවන් මොකක් හරි වැඩකට මේ රෙගුලේටර් එක දාලා තියෙනවා power supply පැත්තට. ඉතින් මේක සෙට් එක ඔන් වෙද්දී ඔන්න එකක්. මේකේ පළවෙනි පින් එකේ ඉන් එක තියෙනවා. දෙවෙනි එක අවුට් එක තියෙනවා. තුන්වෙනි එක ග්‍රවුන්ඩ් එක. හතරවෙනි එක power on එක. මේකට සප්ලයි හතරවෙනි පින් එකට සප්ලයි ආවොත් තමයි මේකේ අවුට් එකක් තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක මේ දෙවෙනි පින් එකෙන් අවුට් එකේ එක අවුට්පුට් එකක් ගන්නවා වෝල්ට් 5. අනිත් අවුට් එක ගන්නවා ග්‍රවුන්ඩ් එකෙන්. රින් ලයින් එක. මේ තියෙන රින් ලයින් එක ඕන තැනක තියෙනවා. ඔයගොල්ලන්ට දැක බලා ගන්න පුළුවන්. ගත්තට පස්සේ මේකට සප්ලයි මේ සර්කිට් එකට සප්ලයි දෙන්න පුළුවන්. එතකොට මේකේ ඔයාලට පුළුවන් මෙතෙන්ට දන විදිහටයි මෙතෙන්ට රින විදිහටයි මේක හරහා සප්ලයි දෙන්න. එතකොට මේ රෙගුලේටර් එක හෝ එහෙම නැත්නම් ඔයාලට මේ 12 ලයින් එකක් වගේ තියෙන එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෝල්ට් 15 ලයින් එකක් තියෙන්න පුළුවන්. ඒකේ සප්ලයි එක අපිට අදාළ නැහැ. අපිට රෙගුලේටර් එකක් දාලා
අපිට වෝල්ටේජ් එක මේකට අඩු කරලා දෙන්න පුළුවන්. එක්ක 70.5 රෙගුලේටර් එකක් දාන්න පුළුවන්. ඊට කලින් 70.9 එකක් දාලා ඊට පස්සේ 12 එකක් දාලා ඔයාලට කැමති විදිහකට සප්ලයි අඩු කරගන්න පුළුවන්. ඒක මම රෙගුලේටර් සම්බන්ධ සර්කිට් සම්බන්ධ දාලා තියෙන වීඩියෝ එකක්. ඔයාලට ඒකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේක හරහා මේ විදිහට මේකට සප්ලයි දෙන්න පුළුවන්. දුන්නාට පස්සේ මේක ඔන් වෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන මේ අවුට්පුට් එකට තියෙනවා පින් 3ක්. ඒ අවුට්පුට් එකේ පින් 3 දෙන්න ඕන. ඔයාලා අර සෙට් එකේ AUX කියන ලයින් එක ඉන් කරන ස්ථානෙට. එතකොට ඔයාලට පුළුවන් රේඩියෝ එක වැඩ කරනකොට රේඩියෝ එක දාගන්න. එතකොට ඔයාලගේ CD පැත්ත නම් CD දාගන්න. ඒ වගේම ටේප් නම් කැසට් පැත්ත දාගන්න. එතකොට AUX ඔප් වුණාන් පස්සේ මෙන්න මේ Bluetooth පැත්ත වැඩ කරන්න හදාගන්න පුළුවන්. එතකොට ඔයාලට මතක ඇති මේ ඔයාලගේ සෙට් එකේ පිටිපස්සේ මෙන්න මේ වගේ කොටසක් තියෙනවා. මේ තමයි බෝඩ් එක. එතකොට මේකේ ඔයාලට මම මෙතන ගහලා තියෙනවා පේනවා AUX R AUX L කියලා. අතර මේ AUX කියන්නේ ඔක්සලරි කියලා කියන්නේ. ඔක්සලරි audio output එකක් දෙන්න තියෙන්නේ. ඉතින් මේකේ R එකටයි L එකටයි මේකේ R එකයි L එකයි සම්බන්ධ කරගන්නවා. එතන ground කියලා තියෙන මැද පින් එකක්. හොඳට බලාගන්න. මේ ground කියන මැද පින් එක මේක දෙනවා අපි ground එකට. ඉතින් මේකෙත් මේ වලට පේනවා ඉතින් මේක AUX කියන එකේ R L වලට අමතරව මැද තියෙන පින් එකක්. මේ තියෙන්නේ මේක තමයි ground පින් එක. ඔයාලට ස්ක්‍රීන් වයර් හරි මොනවා හරි වයර් දාලා මේක හරහා සම්බන්ධ කරගත්තට පස්සේ එළියට එක්ක මෙතනින් වයර් දාලා මේ පැත්තෙන් අරගෙන මේ කොහරි ඔයාලට මේ සර්කිට් එක තියාගන්න පුළුවන් තැනක මෙන්න මේ වගේ තියාගන්න පුළුවන්. අලව ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක සම්බන්ධ කරලා ඔයාලට කැමති විදිහකට මේක තියාගන්න පුළුවන්. නැත්නම් මේකට මොකක් හරි ඇණයක් දාලා සම්බන්ධ කරගන්න පුළුවන් චූටි ඇණයක් දාලා. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඕන විදිහකට මේක ඇතුලේ තියාගන්න පුළුවන්. තියලා ඔයාලට සෙට් එකට සප්ලයි දීලා AUX කියන එකට මාරු කරගත්තට පස්සේ අනිවාර්යෙන් මේකේ Bluetooth පැත්ත මේක හරහා ස්පීකර් ඔඩියෝ හරහා ඔයාලට සින්දු අහන්න පුළුවන්. සරලවම කියනවා නම් ඔයාලට හොඳ ක්වොලිටි එකේ සින්දු අහන්න පුළුවන්. ඉතින් ඕනම සෙට් එකක මේ AUX කියන ලයින් එක ගොඩක් වෙලාවට එනවා. ඒක හරහා තමයි ගොඩක් වෙලාවට ඉන් කරන් තියෙන්නේ. ඉතින් ඔයාලට ඒක සරලව කරන්න පුළුවන්. ඒ වගේම මේකෙන් ඇම්ප් එකකට දුන්නොත් ඔයාලට කාර් එක අහන්න. එහෙම නැත්නම් ඔයාලගේ 3 wheel එකේ. ඒ වගේ අහන්න ඔයාලට ඒ කියන්නේ 3 wheel එක පිටිපස්සේ තියලා බෆල් එක ඇතුළට මේකයි පොඩි ඇම්ප් එකකුයි හයි කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් කැමති විදිහකට සින්දු අහන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා දැන් පාවිච්චි කරන බෆල් එකට සිග්නල් එකක් දුන්නාට පස්සේ සෙට් එක ඉස්සරහා තියන්න එපා. ඒකින්ද වයර් පිටිපස්සට අදින්න එපා. එහෙම නැති වෙන ක්‍රමය මම කියලා දෙන්නම්. මේ වීඩියෝ එකේම කොටසක් හැටියට අපි යන් දැන් ඒ කොටසට. ඉතාලම සරල ඇම්ප්ලිෆයර් බෝඩ් එකක්. ඔයගලන්ට පේනවා ඇති මේක කවුරුත් හඳුනන හොඳ හුරුපුරුදු IC එකක් LA4440. එහෙම නැත්නම් 4440. ඉතින් මේක තමයි ඇම්ප්ලිෆයර් එක මේ මගේ ළඟ තිබ්බ බෝඩ් එකක්. මම මේක ටික කාලයක් වැඩ කරලා අයින් කරලා තිබ්බා. ගොඩක් කඩවල තියෙනවා මේ හොයාගන්න පුළුවන් ඕගොල්ලන්ට පරණ කඩවල වලින්. එහෙම නැත්නම් මේක ඩිසයින් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක හදාගන්න පුළුවන්. ගොඩක් කට්ටිය මේක හදාගන්න බැරි හින්දා කඩවල වලින් පොඩ්ඩක් හොයලා බලන්න මේ බෝඩ් එක ගන්න පුළුවන්. ඔයාලා නම් මේක මේ විදිහට ෆොටෝ එකක් ගහලා කියලා පෙන්නුවත් කඩවල වලින් දන්නවා මේ බෝඩ් එක. ඉතින් මේ බොහොම සරලයි. මේකේ අවශ්‍ය බඩුත් බොහොම පොඩි බඩු පොඩ්ඩක් ඕන. මෙතනට මේ 100 මයික්‍රෝෆැරඩ් කැපැසිටර්ස් දෙකක් ඕන වෙනවා. ඒත් මම පෙන්නන්නම්. මේ තියන්නේ 100 මයික්‍රෝෆැරඩ් කැපැසිටර් එක. ඒ වගේ දෙකක් ඕන. මම 25 වෝල්ට් විතර ගන්නවා. මේක මොකද 12 වෝල්ට්ස් දෙන්න තියෙන ඇම්ප් එකක් හින්දා. මෙතනට AC 12 වෝල්ට් කියලා තිබුණාට මෙතනට AC දෙන්නේ නැහැ මම. මොකද හේතුව මේ මම දැන් මේක සම්බන්ධ කරන්න යන්නේ DC බැටරි එකකට හින්දා. ඒ හින්දා මෙන්න මේ ඩයෝඩ් දෙක මෙතන එකතු වෙන තැන තියෙනවා. මෙන්න මෙතනින් AC දුන්නාට පස්සේ මෙතන ඩයෝඩ් දෙක එකතු වෙන තැන තියෙනවා. මෙතන තමයි මම බලාපොරොත්තු වෙන්නේ සප්ලයි එක දෙන්න. ඒක සප්ලයි දෙන එක පිළිබඳව කොහොමද මේකේ ධන ඍණ හොයාගන්නේ? කැපැසිටර් එකේ කොතෙන්ද සප්ලයි දෙන්න ඕන කොහොමද හොයාගන්නේ කියලා මම පස්සේ වෙන වීඩියෝ එක කරන්නම්. එතකොට මෙතන 100 මයික්‍රෝෆැරඩ් කැපැසිටර් දෙකක් ඕනවා. එතකොට ඔයාලට ඊළඟට පේනවා ඇති 47 මයික්‍රෝෆැරඩ් කැපැසිටර් දෙකක් තියෙනවා මෙතන දෙපැත්තේ. මේකටත් මම 47 මයික්‍රෝෆැරඩ් කැපැසිටර් දෙකක් මෙන්න විදිහට අරන් තියෙනවා මේකට සම්බන්ධ කරගන්න. ඉතින් මේ බඩු ටික ඔයාලට කලින් ගන්න පුළුවන්. ලිස්ට් එකම දෙනවා. ඔයාලා බඩු ගද්දි. එතකොට මෙතන තියෙනවා 220 මයික්‍රෝෆැරඩ් කැපැසිටර් එකක්. ඒක මෙන්න මේක. ඒකත් මේකට සම්බන්ධ කරන්න ඕන එකක්. ඒ වගේම තමයි මෙතන තියෙනවා 2.2 කැපැසිටර් දෙකක්. මේ දෙක තමයි සිග්නල් ඉන්පුට් කැපැසිටර් දෙක. මේ තියෙන්නේ කැපැසිටර් දෙක 2.2. ඒ වගේම තමයි මේකේ මේ 1K රෙසිස්ටර් දෙකක් තියෙනවා මෙතන. ඉතින් මම මේ 1K රෙසිස්ටර් දෙක හරහා ඉන් කරන්නේ නැහැ. හේතුව තමයි මේකට මේ අපි අවුට්පුට් එක දෙද්දි ලොකු අවුට්පුට් එකක් අපි මේකෙන් ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය පොඩි අවුට්පුට් එකක් තමයි ලැබෙන්නේ. ඉතින් මේක හරහා ෆිල්ටර් වෙලා එන්න තරම් අවශ්‍ය නැහැ. ඒ හින්දා මේකේ මෙන්න මේ දෙක හරහා මෙතනට ඉන්න වෙන හින්දා මෙන්න මේ දෙකට සිග්නල් ඉන් කරගන්න තිබ්බනම් ඇති. එතකොට මෙතන තියෙනවා 1000 මයික්‍රෝෆැරඩ් කැපැසිටර්ස් 3ක්. එතකොට ඒකට මම කැපැසිටර්ස් 3ක්
මම ලෑස්ති කරගෙන තියෙනවා 1000 මයික්‍රෝෆැරඩ් 25 වෝල්ට් කැපැසිටර් තුනක් තියෙනවා. ඒකෙන් මෙන්න මේ දෙක තියෙන අවුට්පුට් වලට, ඒ කියන්නේ ස්පීකර් අවුට්පුට් වලට ස්ටීරියෝ විදිහට. මේක තියෙන්නේ පවර් ස්මූතින් වලට. මෙතනින් පේනවා ඔයගොල්ලන්ට මේ තියෙන ස්පීකර් අවුට් එකේ ලෙෆ්ට් එකයි රයිට් එකයි නෙගටිව් එකයි. මෙතන තියෙනවා 0V තියෙනවා AC තියෙනවා. ඉතින් මේකේ මෙතන අවුට් එකට තියෙන්නේ මෙන්න මේකයි මෙන්න මේකයි. මේ තියෙන අවුට්පුට් දෙක. ඒක එන්නේ මෙන්න මේ IC එකේ ඉඳලා. එතකොට මේක තමයි 4440 IC එක. ඔයාලා කවුරුත් දැකලාදී ඔයාලා ඇම්ප් ඉස්සර හදලා ඇති මේ IC එකෙන්. මම මේ ගොඩක් විස්තර කරන්නේ මේ ආධුනිකය මේ channel එකේ ඉන්න හින්දා. නැත්තම් මෙච්චරලා යන්නේ නැහැ මට මේ ඇම්ප් එකේ වැඩි ඉවර කරන්න. ඒ වගේම මේ 104 එහෙම නැත්නම් 0.1 කැපැසිටර්ස් දෙකක් මෙතනට එනවා. මේ තියෙන්නේ ඒ කැපැසිටර්ස් දෙක. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ ටිකක් හොඳ කැපැසිටර්ස් වලින්ම දාන්න. නිකන් ඒවා දාන්න එපා චූටි ඒවා මේ එච්චර සාර්ථක වෙන්නේ නැහැ ඒතකොට වැඩි. ඔයාලට ඕනම නම් මේ මෙතනට AC දෙනවා නම් ට්‍රාන්ස්ෆෝමර් එක කරා 5392 ඩයෝඩ් එකක් දාන්න පුළුවන්. මෙන්න මේ වගේ. ඉතින් ඒක මට එච්චරම වැදගත් වෙන්නේ නැහැ. මේක ගොඩක් වෙලාවට ඉතින් කාර්බෙට්ටියෙන් වැඩ කරන අය මේක දැම්මත් කමක් නැහැ. මේක මෙතනට දැම්මොත් ඔයාලගේ මෙතනට සම්බන්ධ කරද්දි ධනරින මාරුනොත් මේ IC එක විච්චෙන්නේ නැහැ. එතකොට තව ෆිල්ටරේට් වෙන තව දෙකක් තියෙනවා. මෙන්න මේක 4.7 ohms රෙසිස්ටර්ස් දෙකක්. මේ දෙකයි මෙන්න මේ කැපැසිටර්ස් දෙකයි තියෙන්නේ. මේක ෆිල්ටර් කරන්න. ඉතින් මේ ටික සම්බන්ධ කරලා මේ ඇම්ප් එක කොහොමද පාස් කරන්න කියලා බලමු. ඔයාලට මම කිව්ව විදිහට කැපැසිටර්ස් වල ධනරින බලලා අනිවාර්යෙන් හයි කරන්න. මේකේ ඍණ පැත්තේ තමයි මේ පොඩි කට්ටයක් වගේ මාක් එකක් තියෙන්නේ. ඒතර මේ ඩයෝඩ් වලත් ධන පැත්තේ තමයි මේ ඉරක් ගහලා තියෙන්නේ. ඒ විදිහෙන් තමයි මේකේ තියෙන්නේ. මේ channel එකේ ගොඩ කාලයක් ඉඳලා රැඳෙන අය ඉන්නවා නම් එයාලා දන්නවා මේ ඩයෝඩ් ගන්න හරිය මේ මම ඔය ඉස්සරහා ඉතින් කරද්දි වීඩියෝ වල මේ විස්තර කියලා තියෙනවා. මේ වෙනම් මේ දණ්ඩින ભેදයක් නැහැ. නමුත් මේකේ දණ්ඩින ભેදයක් තියෙනවා මේ වගේ. මේ තියෙන්නේ ඍණ පැත්ත. මේකේ මුකුත් මාක් කරලා නැති පැත්ත ධන පැත්ත. මේ ඉරි කැලටියක් ගහලා තින්නේ ඍණ පැත්තට. ඒක හැම එකේම පොදුයි. ඕනම කැපැසිටර් එකක ඔයගොල්ලන්ට වෙන නැති ඍණ පැත්ත ඒ විදිහට තමයි මාක් කරලා තියෙන්නේ. ඉතින් මම මේ බඩු ටික මේකට සම්බන්ධ කරගන්නවා. ඉතින් සම්බන්ධ කරගද්දි ඉස්සෙල්ලාම මේ එකක් අරගෙන මෙහෙම තියලා ඔබන්නේ නැහැ. හේතුව තමයි මේකේ ඔයාලට පේන්නේ නැති මේ පාර්ට්ස් එක එක සයිස් ඒවා තියෙනවා. ඉතින් මම මේකේ තියෙන මේ ලොකු මේව අරගෙන මේකට ඔබා ගත්තොත් එහෙම මට මේ පොඩිව පාස් ගන්නට මේක ඉඩ නැති වෙනවා. ඒ හින්දා මම කරන්නේ ඉස්සෙල්ලාම මේකට මේ රෙසිස්ටර්ස් වගේ ඒවා සම්බන්ධ කරගන්නවා. පළවෙනි එක තමයි මේ රෙසිස්ටර් ටිකයි පොඩි පොඩිව සම්බන්ධ කරගන්න එක. මේකෙත් පැත්තක් නැහැ. ඔයගොල්ලන්ට කැමති පැත්තක සම්බන්ධ කරගන්න පුළුවන් රෙසිස්ටර්ස් වල. ඔන්නෝම රෙසිස්ටර්ස් ටික සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ මම ඒක ඊයන් තියලා පාස් ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ ඊළඟට තියෙන චෝටිප තියෙන කැපැසිටර් එකක් ගන්නවා. ඒක 2.2. ඒක මම මෙතනට තියලා පාස් ගන්නවා. ඒ වගේම තවත් 2.2 එකක් තියෙනවා. ඒකත් ඒ සයිස්මයි. ඉතින් ඒ 2.2 එකත් මෙතනට තියලා මම සම්බන්ධ කරගන්නවා. IC එක පාස් ගන්න කලබල වෙන්න එපා. ඒක අපිට අවසානව පාස් ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙන 4716 වෝල්ට් කැපැසිටර් එක. ඒක මම පාස් කරනවා මෙතනට තියලා. දණ්ඩින බලලම මේක පාස් කරන්න මේ ඍණ පැත්ත මම මේ කට්ටේ තියෙන පැත්තට දාගන්නවා. ඔයාලට මතකයි තවත් 47 එකක් තියෙනවා. මම ඒකත් මේකට සම්බන්ධ කරගන්නවා. දණ්ඩින විශේෂයි. බලලම දාන්න නැත්නම් මේ කැපැසිටර්ස් අනිවාර්යෙන් පුපුරනවා. හරි. එතකොට දැන් හතරක් පාස් වෙන ඉවරයි. දැන් මෙතන මැද එක අනිවාර්යෙන් පාස් ගන්න ඕන. නැත්නම් මෙතන ඉඩ පිළිබඳ ප්‍රශ්නයක් එනවා. ඒ හින්දා මම මේකත් මෙතෙන්ට දාලා පාස් ගන්නවා. ඒක 220 16 වෝල්ට් කැපැසිටර් එකක්. මෙන්න මේ විදිහට ඒකත් එතෙන්ට සම්බන්ධ කරගන්නවා. ඉතින් පාස් කරනකොට ටිකක් ලස්සනට පාස් ගන්න. එතකොට තමයි වැඩේ කරනකොට හොඳ ෆිනිෂින් එකක් තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ CI මයික්‍රෝෆැරඩ් කැපැසිටර්ස් දෙක සම්බන්ධ කරගන්න ඕන. අනිවාර්යයෙන්ම දණ්ඩින බලන්න සම්බන්ධ කරගද්දි කැපැසිටර් එක හිටින් නැත්තම් පොඩ්ඩක් මේ ෆිල්ම් එක දෙපැත්තට නමලා හිටව ගන්න. ඒ දෙකත් හරි. ඊළඟට මම කරන්නේ මෙන්න මෙතන තියෙන මේ කැපැසිටර්ස් දෙක මේකට සම්බන්ධ කරගන්නවා. ඊතර පොඩ්ඩක් ඉඩ පිළිබඳ පොඩි ගැටලු වෙන්න පුළුවන්. ඒ හින්දා පොඩ්ඩක් ඔය නමලා පින් දෙක චුට්ටක් ඇල කරලා හරි මේක පාස් ගන්න ලස්සනට කැත විදිහට එහෙම තියාගන්න එපා. එතකොට සර්කිට් එක ටිකක් කැතට තියෙන කොටත් අපිට බලන්න කැමති නැහැ. තියන් අප්පිරියා ගතියක් එනවා. මම
මේ කන්ඩෙන්සර් දෙක සම්බන්ධ කරගත්තා. දැන් ඔයාලට තියෙන්නේ මේ 1000 මයික්‍රෝෆැරඩ් කන්ඩෙන්සර් දෙක මෙන්න මෙතන තියලා සම්බන්ධ කරගන්න. ඒක පොඩ්ඩක් ඉස්සරහට නමන්න එහෙම නැතුව වැඩි පාස් ගන්න. වැඩි තද කරන්න ඕනෙත් නැහැ. සම්බන්ධ වෙනවා. එතකොට මේ තමයි ස්පීකර් වල අවුට්පුට් එක සම්බන්ධ කරන කැපැසිටර්ස් දෙක. දැන් ඔන්න ඒ දෙකෙත් වැඩේ හරි. මම දැන් පාස් කරනවා. ඊළඟට මම සම්බන්ධ කරගන්නේ power smoothing capacitor එක. ඔයාලට පේනවා 1025 volt capacitor එකක් තියෙනවා. ඒකත් මම මෙතනට සම්බන්ධ කරගන්නවා. මේ විදිහට. ඒක දණ්ඩේට මාරුවොත් නම් sorry තමයි. අනිවාර්යෙන් පුපුරනවා. ඒ හින්දා හරියටම බලලා සම්බන්ධ කරගන්න. ඒ වගේම මේ දාන capacitors වල voltage එක අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. මේකේ දාලා තියෙන voltage ම දාන්න මතක තියාගන්න. හේතුව කලින් වීඩියෝ එක මම දාලා ඇති. ඔයාලට වීඩියෝ එකේ බලගොත් එහෙම පේන්නේ නැති කැපැසිටර් පුපුරන විදිහත් එක්ක මම දාලා තිනවා සප්ලයි දීලා පෙන්නලා. තේින්න එක පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. ඉතින් IC එක ඊළඟට මම මෙතන සම්බන්ධ කරගන්නවා. ඔයාලා මතක තියාගන්න ඕනේ මේ IC එක සම්බන්ධ කරගත්තට පස්සේ මේකට හීට් සින්ක් එකක් දාන්න බැරි වෙනවා. සමහර වෙලාවට මෙතන ඇනේ තද කරන්න බැරි වෙනවා ඔයාලට. මම මෙතන ස්ක්‍රූ පුනේ දාලා. ඒ හින්දා ඔයාලට පුළුවන් ඉස්සෙල්ලම මේකට හීට් සින්ක් එකක් සම්බන්ධ කරගෙන ඊට පස්සේ මේ IC එක මෙතනට බස්ස ගන්න. ඒ වගේම මතක තියාගන්න හීට් සින්ක් එක මම මෙතන ඉවර වෙන්න ඕන. මේක ගෑවෙන්න තියන්න එපා. මොකද මේක රත් වෙච්ච මේ කැපැසිටර් එක රත් වෙන්න පටන් ගන්නවා. ඒ හින්දා ඔයාලට මේ IC එක මෙන්න මේ විදිහට දාලා ඕනනම් බලලා ප්‍රමාණය බලලා ඔයාලට හීට් සින්ක් එකක් කපලා සවි කරගැනීමේ හැකියාව තියෙනවා. හීට් සින්ක් කඩේ ගන්නත් තියෙනවා. ඉතින් කඩේ ගන්න හීට් සින්ක් එක මේකට ඇති වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. මෙතන සමහරට මේ වගේ ස්ක්‍රූ පුණියෙන් තද කරන්න බැරි වගේ තත්ත්වයක් ආවොත් ඔයාලට පුළුවන් හීට් සින්ක් එක හයි කරලා මේ IC එක සම්බන්ධ කරගන්න. ඉතින් මෙන්න මේ වගේ හීට් සින්ක් එකකට ඔයාලට මේක සම්බන්ධ කරගන්න පුළුවන්. මතක තියාගන්න මම මේක ඔයාලට මේ తాවකාලිකව මේකට හයි කරලා පෙන්නන්න යන්නේ. මොකද මේ හීට් සින්ක් එක මම මේ වෙන එකකින් ගල්ලා ගත්ත එකක් හින්දා මේකට අනිවාර්යෙන් මේ නට් ඇන්ඩ් බෝල්ට්ස් දාලා හිර කරන්න ඕන. මෙන්න මේ වගේ දාලා හිර කරොත් තමයි මේ IC එක හොඳට මේ හීට් සින්ක් එකට සීට් වෙන්නේ. ඉතින් මම දැන් తాවකාලිකව මේ ඇණයක් දා ගන්නවා මේකට. මේක හිර කරගන්න. මොකද ඔයාලට මේක චෙක් කරලා පෙන්නන්න ඕන හින්දා. අනිවාර්යෙන් යන දෙකම දාන්න ඕන. මේ ටෙස්ට් කරන්න ඕන ඉඳ තමයි එක ඇණයක් දාන්නේ. ඔයාලට පේනවා මේක දෙපැත්තට එහෙම වනන්න පුළුවන් මේ එක ඇණයක් තිබුණොත් එහෙම. ඒ හින්දා අනිවාර්යෙන්ම ඇණ දෙක දාන්න මතක තියාගන්න. ඉතින් හීට් සින්ක් එක මෙන්න මේ වගේ දාන්න බැලුවේ මම මෙතන වදින්න නැති වෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති හීට් සින්ක් එක මේකට මේ විදිහට හොඳට සීට් වෙනවා. ඔයාලට ඕන නම් මෙතෙන්ට ඇණයක් දා ගන්නත් පුළුවන්. මේක සීට් වුණාට පස්සේ මෙතෙන්ට ඕන නම් ඇණයක් දා ගන්නත් පුළුවන්. ඉතින් මම දැන් මේ IC එක මෙතෙන්ට පාස් කරනවා. මතක ඇති ඉස්සෙල්ලාම දෙපැත්තේ පින් දෙක පාස් ගන්න. එතකොට මේ IC එක එහෙට මෙහෙට යන්නේ නැහැ, වැනෙන්නේ නැහැ. මැද පින් ටික වලට කැමති විදිහකට බැලන්ස් කරලා පාස් ගන්න පුළුවන්. IC එක පාස් වෙන ඉවරයි. හතරවෙනි පින් එක පෑස්සුවේ නැහැ සම්බන්ධ නැති හින්දා. ඉතින් මේ තමයි 78.5 රෙගුලේටරයක්. ඔයාලට පේනවා ඉතින් නම්බරේ. ඉතින් මේකට සප්ලයි දෙන්න මම පාවිච්චි කරනවා මේ 78.5 රෙගුලේටරේ. ඒ වගේම මේකේ මේ හීට් සින්ක් එක උඩ මෙතෙන්ට මේ රෙගුලේටරේ සම්බන්ධ කරගන්නවා මම. මොකද වෝල්ටේජ් දෙන්නේ මේ පැත්තෙන් හින්දා මට හරිය ලේසි මෙතනින් වයර් කරගන්න මේ රෙගුලේටරේට. පළවෙනි පින් එක ඉන්පුට් එක, දෙවෙනි එක අර්ත් එක, තුන්වෙනි එක අවුට් එක. ඊට පස්සේ මේ සර්කිට් එක මේකේ කොහෙන් හරි තියාගන්න ඕන. ඉතින් තියන්න හොඳම තැන තමයි මේ මෙතන. හරිම ලේසි. වයර් කරගන්න ලේසි. ඒ වගේම රෙගුලේටරෙන් අවුට්පුට් එක මේකට දෙන්න ලේසි. ඒ හින්දා ඒ වගේ තැනක තමයි තියාගන්න ඕනේ. ඉතින් මේක කොහොමද මෙතනින් තියන්නේ? ඉතින් මම ඔයාලට සරල ක්‍රමයක් කියලා දෙන්නම්. අමාරු වැඩක් නෙවෙයි. මේක මේ අඟලි බට කෑල්ලක්, කන්ඩියුට් පයිප් කෑල්ලක්.
ඉතින් මේ කන්ඩියුට් පයිප් කැලි ඕන තරම් ඔයාලා ගෙවල් වල හොයාගන්න ඇති. මම කරන්නේ මේක කතුරක් අරගෙන මෙන්න මේ විදිහට එක පැත්තක් කපා ගන්නවා. කපලා මේක චුට්ටක් මෙන්න මෙහෙම දිගහැරලා අල්ලගෙන ටිකක් හොඳට බර දාලා අල්ලන්න. මේක කිසිම ප්‍රශ්නයක් නැහැ, කැඩෙන්නේ නැහැ කන්ඩියුට් පයිප් එකෙන්ද. මෙන්න මේ විදිහට තියලා මම කරන්නේ හොට් ගන් එක අරගෙන මේක හීට් කරනවා. ඔයාලට පුළුවන් මේක ගෑස් ලිපේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කැමති විදිහකට මේක රත් වෙන මොකක් හරි උපකරණයකින් මේක රත් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට හොඳට හීට් කරාම ඔයාලට වෙන්නේ මේක හොඳට කෙලින් වෙනවා. මෙන්න මේ විදිහට හොඳට රත් කරලා මම කරන්නේ මේක උඩින් මෙන්න මේ විදිහට බරක් තියෙනවා. මේක එච්චරලා තියන්න ඕනේ නැහැ. මේ පොඩි වෙලාවක් තිබ්බම මේ බටේ නිවෙනවා. ඉතින් ඔයාලා දන්නේ කන්ඩියුට් පයිප් එකක් වුණත් මේ වැඩි වෙලාවක් තියන්න ඕනේ නැහැ. ටක් ගාලා නිවෙනවා. ඉතින් ඒක මේ පැත්තට තියෙනවා. මම නැවත මේ පැත්තේ මේ රැලි රැලි ගතියක් තියෙන හින්දා ආයෙ පාර රත් කරලා නැවත වතාවක් මේක තියා ගන්නවා. හොඳට රත් කරගත්තොත් ඔයාලට හොඳට තියා ගන්න පුළුවන්. මේක හානි වෙන්නේ නැහැ. හොට්ටා ගන්න එකකින් වගේ වැඩ කරනවා නම්. දැන් ඔයාලට පේනවා ඇති මේක නිකන් පැතලි විදිහට ෆ්ලැට් විදිහට තියෙනවා. ඉතින් ඊට පස්සේ දෙන්නේ මෙන්න මේ ගානට මට කපාගෙන මේක මේ පොඩ්ඩක් හතරස් වෙන්න මම ගානට කපා ගන්නවා. කපලා මෙන්න මේ ගානට තියාගෙන මේක කපා ගන්න ඕන රෙගියුලේටරේ ගානට තියෙන විදිහට. ඒක මම පොඩ්ඩක් මාක් කරගෙන කපා ගන්නවා. ඒක මේ ගානට කපා ගත්තට පස්සේ ඊට පස්සේ මේක උඩින් තියන්න ඕන මම සර්කිට් එක. ඉතින් චූටි දුරක් ඉතුරු කරලා මේක සර්කිට් එක මෙන්න මේකට තියන්න පුළුවන් විදිහට මම මේකේ මාක් කර ගන්නවා. මාක් කරන එකත් මම කතුරෙන් කපා ගන්නවා. මෙන්න මේ විදිහට කතුරෙන් කපාන එක පොඩ්ඩක් ලස්සනට මුළු ටිකේම රවුම් කරලා හදා ගන්නවා. මොකද වැඩක් කරපුවම පිළිවෙලට තියෙන්න ඕන හින්දා. තියලා මෙන්න මෙතෙන්ට තියලා මේ සර්කිට් එක මෙතෙන්ට තිබ්බහම ඔයාලට වෙන්න තියෙන නිකන් ඔය කඩේ ගන්න තියෙන සර්කිට් එකක් වගේ ලස්සනට තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලගේ නිර්මාණශීලී හැකියාව අනුව මේක කැමති විදිහට හදාගන්න. ඊට පස්සේ මෙන්න මෙතන මම සිදුරක් ගහ ගන්න මාක් කර ගන්නවා. හරියට මාක් කරලා ගහ ගන්න නැත්නම් දෙපැත්තේ එහෙට මෙහෙට වුණාට පස්සේ මේක ප්ලාස්ටික් කෑල්ල එහෙට යනවා මෙහෙට යනවා. ඒතකොට කරදරයි. ඊට පස්සේ මේ සර්කිට් එක මෙතනින් තියලා මාක් කර ගන්න ඕන. සර්කිට් එකේ තියෙන සිදුරු දෙකටත් චූටි සිදුරු දෙකක් විද ගන්න. ඒකට යන දෙකක් දා ගන්න ඕන නැත්නම් සර්කිට් එක එහෙම යන හින්දා. ඉතින් මම පළවෙනියට මෙන්න මේ සිදුරු විද ගන්නවා. ඒක නම් ඇණයක් දාන ගන්නට විද ගන්න ඕන. මොකද ඒක හිර කරන්න ඕන හොඳට. කරලා මේක පොඩ්ඩක් මෙන්න මේ විදිහට සුද්ධ කරගෙන ඒක පිළිවෙලට හදා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ සිදුරු දෙක විතරක් මම ලාවට පොඩ්ඩක් මේ විදිහට චුට්ටක් සිදුරු කර ගන්නවා. මොකද චූටි යන දෙකක් දාන්න තියෙන මේකට. ඊට පස්සේ මම මේ ඇන දෙක මේකට සම්බන්ධ කර ගන්නවා. අතේ ගන්නට තද කරන්න. වැඩි තද කරන්න එපා. ඉතින් මේක සම්බන්ධ කරගත්තාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක ගැලවිලා යන්නේ නැහැ මේකෙන්. දැන් මේක මෙතෙන්ට තියලා ඇණයක් දාලා හිර කරගන්න ඕන. මෙන්න මේ විදිහට ඇණයක් දාගෙන මම මෙතෙන්ට තියලා හොඳට හිර කරගන්නවා. දැන් ඔයාලට බලන්න මේක නිකන් කඩෙන් ගත්තා වගේ තියෙන සර්කිට් එක. මේ විදිහට තමයි හදනකොට හදා ගන්න ඕන පිළිවෙලට. හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක බෆල් එකක් ඇතුළට හරි එහෙම නැත්නම් ඔයාලා ගෙදර පාවිච්චි කරන්න හරි ස්පීකර් එක සම්බන්ධ කරගෙන පාවිච්චි කරන්න. ඉතින් ඒකේ මූලික පියවර තමයි දැන් අපි ඉවර කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ මේක වයර් කරගන්න එක. ඒකත් එච්චර අමාරු වැඩක් නෙවෙයි. මම ඔයාලට කියලා දෙන්නම් ඒක ටක් ගාලා කරගන්න විදිය.
මේක ඉස්සෙල්ලාම මේකේ පින් තුන මම අඳුනලා දුන්නා කලින්. ඉතින් මේකට සප්ලයි දෙන්න තියෙන්නේ පල්ලේ තියෙන සර්කිට් එකෙමයි. ඊට කලින් මේක මේ පින් ටික පොඩ්ඩක් හොඳට සුද්ධ කරලා හුරගෙන ඊයන් තියාගන්න. මම අවුට්පුට් එක නමා ගන්නවා සර්කිට් එක පැත්තට. එර්ත් එක නමා ගන්නවා යට පැත්තට. ඒ වගේම ඉන්පුට් එක මම එහෙම තියලා තියෙනවා. වයර් කරගන්න ලේසි විදිහට. ඊට පස්සේ මම මේ ටිකක් හොඳ තඹ කම්බියක් අරගෙන මේක එර්ත් වයර් එක කම්බියක් මම මෙන්න මේ විදිහට එර්ත් එක සම්බන්ධ කරගන්නවා. ඒක චුට්ටක් හොඳට තියෙන්න ඕනේ. ඒකයි මම මේ හොඳ එර්ත් කම්බියක් ගත්තේ. ඔයාලට බලන්න මේක ඉන්සුලේෂන් තියෙන එකක් ගන්න. මම ඉතින් ඔයාලට පේන්න ඕන හින්දා තමයි මේ ඉන්සුලේෂන් නැති එකක් ගත්තේ. තියලා මම මේක මේ විදිහට හදාගෙන මෙතනට තියලා පාස් ගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මෙතන පිටපැත්තේ යටපැත්තෙන් පාස් කරනවා මම එර්ත් එක. ඊට පස්සේ මට තියෙන්නේ මේකේ දන්නයි රිනයි බලලා මේකට සප්ලයි දෙන්න. ඉතින් මේකේ මේ එර්ත් එකේ මෙතන ඉඳලා මෙතෙන්ටයි මෙතෙන්ට ධන එක ඉන් කරන එක මෙතෙන්ටයි මම සප්ලයි දෙනවා. මෙන්න මේ පැත්තේ වලට පේන මේක තමයි ධන එක. ඉතින් මේ ධන ඩයෝඩ් දෙක මම දාන්න නැති හින්දා මෙතෙන්ට දෙනවා. මෙන්න මේකෙන් තමයි අවුට් එක ගන්න තියෙන්නේ. මම ඉස්සෙල්ලාම කරන්නේ මෙතන මේ ධන ලයින් එක දෙනවා රෙගියුලේටරේ ධන එකට. මාරු කරගන්න එපා. රෙගියුලේටරේ පිච්චෙනවා. ඒ වගේම මේක රින් එක දෙනවා මෙතන රින් එකට. හරිම තරලයි. ඊට පස්සේ මේකේ ධන එක මෙන්න මේ රෙගියුලේටරේ ධන එකට දෙනවා. ඉතින් ওই ටික තමයි මේ අමාරු කියන ටික තමයි ওই ටික. ඉතින් හරි ලේසියෙන් මේක විසඳුණා. ඉතින් මේක කරන්න තියෙන්නේ මෙතන මේ ඉන්පුට් එකේ මැද එක එර්ත් එක දෙපැත්ත දෙක left right out දෙක. ඒ තුනට පාස් කරනවා මේ වයර් එකේ වයර් තුන. මේ තියෙන්නේ මෙන්න මේ වගේ. ඉතින් ඇති දෙයක් නෑ මෙන්න මෙච්චරයි තියෙන්නේ. ඊට පස්සේ මේකේ අවුට් එක ඉන්න එක ඒ ටික බැලුවා ඒ ටික හරි. ඊට පස්සේ මේකේ කරන්නේ මෙන්න මේ පින් තුන. මේකේ ග්‍රවුන්ඩ් එකටයි ඉන් දෙකටයි මෙන්න මේ විදිහට දාලා පාස් කරනවා. වැඩි රච් කරන්න එපා. මේකට වයර් එක උණු වෙන්න පුළුවන් ඉන්සුලේෂන් එක හොඳට රත් වෙන හින්දා. දැන් ඉතින් මේකට සප්ලයි දෙන්න වයර් දෙකක් සහ ස්පීකර් වයර් දෙක පාස් ගන්න ඕන. ඉතින් මේකේ මේ ධනට සහ ඍණට මෙන්න මේක තමයි ධන. ඉතින් මේ පැත්තේ ධනට සහ ඍණට මං ධනට රතු පාට සහ ඍණට කළු පාට වශයෙන් වයර් දෙකක් පාස් කරනවා. ඉතින් ඔයාලට ඉතින් මේ දෙක පාස් ගන්න එක නම් අමාරු නෑ. මේකේ බෝඩ් එක ඔක්කොම මාක් කරලා තියෙන හින්දා. ඒ වගේම මම මේකට මේ ස්පීකර් වයර් එකත් පාස් කරනවා. මෙතන මේ පේන ඇති ස්පීකර් මෙතන තමයි අවුට් එක තියෙන්නේ. ස්පීකර් දෙකට අවුට් දෙක සහ රින් එක තියෙන්නේ. ස්ටීරියෝ ඇම්ප් එකකින්ද මම රින් එකට පාස් කරනවා ස්පීකර් එකේ ධන එක අවුට්පුට් එකේ ධන එකට පාස් කරනවා. දැන් මේ ටික පාස් වල ඉවරයි. සර්කිට් එකේ වැඩ කටයුතු ඉවරයි. දැන් මට සප්ලයි දීලා චෙක් කරන්න තමයි තියෙන්නේ මේක. මම මේකට ලබා දෙන්නේ 12 වෝල්ට් සප්ලයි එකක්. ඔයාලට කාර් බැටරියක් හරි මොකක් හරි යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆෝමර් එකක් යූස් කරන්න පුළුවන්. කම්පියුටර් පවර් සප්ලයි එකකින් සප්ලයි දෙන්න පුළුවන්. කැමති විදියකට 12 වෝල්ට් ලයින් එකක් දෙන්න පුළුවන්. මේක ඕනනම් වාහනයක බෆල් එකක් ඇතුළටමත් හයි කරගන්න පුළුවන් ඔයාලට පාවිච්චි කරන්න. දැන් මම මේකට සප්ලයි දෙනවා. ඔයාලට පේනවා ඇති මේකේ දැන් වොලියුම් කන්ට්‍රෝල් එහෙම මොනවත් නැහැ. මේකේ තියෙන්නේ මේ සර්කිට් එකයි රෙගියුලේටර් එකයි ඇම්ප් එකයි පමණයි. ඉතින් දැන් මම මේකට සප්ලයි කනෙක්ට් කරනවා. සප්ලයි කනෙක්ට් කරලා ෆෝන් එකේ සෙටින් වලට ගිහිල්ලා මම මේකේ බ්ලූටූත් ඔන් කරලා බ්ලූටූත් ඔන් කරපුවම ඔයාලට වෙනවා ඇති මේක මේ මෙතනින් තියෙනවා XYBT කියලා. මම මේක කනෙක්ට් කරනවා. දැන් මේක කනෙක්ට් වුණා. ඊට පස්සේ මම කරන්නේ මේකේ
සින්දුවක් ප්ලේ කරලා බලනවා. ඉතින් මම YouTube එකේ තියෙන සින්දුවක් ප්ලේ කරන්නම්. ඔයාලා සවුන්ඩ් අඩු වැඩි කරගෙන ඉන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකෙන් සවුන්ඩ් අඩු වැඩි කරගන්න පුළුවන් ඕන දෙයක්. ඉතින් ඔයාලට මේක තියාගන්න පුළුවන් ටීවී එක ෆෝන් නම් පිටිපස්සේ තියාගන්න පුළුවන් ටීවී එක පිටිපස්සේ තියාගෙන ඔයාලට ඉස්සරහින් අතේ තියෙන ෆෝන් එකකින් ඕන දෙයක් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මේක බබල් එකක් ඇතුළට හයි කරගන්න විතරයි තියෙන්නේ. අමාරු වැඩක් නෙවෙයි. ඒකත් හයි කරන්න ඇති ඕනනම් ඔයාලට කියන්න මම වෙනම වීඩියෝ එකකින් මේක හයි කරලා ඔන්න ඒකට බැටරි එක සම්බන්ධ කරලා ඔයගලන්ට එහෙම ගෙනියන්න පුළුවන් විදිහට සවුන්ඩ් බ්ලාස්ට් එකක් හදාගන්න විදිහ කියලා දෙන්නම්. හරිම සරල විදිහට මේ සර්කිට් එක හදාගන්නේ. මේක ඉතින් ඇති දෙයක් නෑ ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ රෙගියුලේටර් එකයි ඇම්ප් සර්කිට් එකයි මේ බ්ලූටූත් තියෙන මොඩුලේටර් විතරයි ඕනෑ වෙන්නේ. ඉතින් ඔයාලටත් මේක තනියෙන් ගෙදරින් ඉඳලා හදාගන්න පුළුවන්. ඔයාලට කිසිම සහායක් නැතුව කාගේවත් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ වගේ බෝඩ් එකක් හොයාගන්න. මේ බෝඩ් එකක් එච්චර ගණන් එහෙම නෑ. ඉතින් මේ පොඩ්ඩක් හොඳ හීට් සින්ක් එකක් දාගන්න මේක රත් වෙනවා. මේක නම් එච්චර රත් වෙන්නේ නෑ. මේ ටිකක් හොඳ හීට් සින්ක් එකක් හින්දා. ඉතින් මෙච්චර තමයි මේ සර්කිට් එකේ කරන්න තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකකින් මේක වැඩි වුණත් විස්තර ඕනනම් කියන්න මම තව විස්තරයක් ලබා දෙන්නම්. සින්දු 6 කියන මතක තියාගන්න සාමික හින්න පුළුවන්. ඊට පස්සේ හිරු ටීවී සෝං එක හෙක්ටිඩයිස්ගේ සීසරේ සත්සරේ උදාර කෞශල්‍යගේ සන්තෝෂයි හදවත් හදන රමේෂ්ගේ සාමික. ඊට පස්සේ මතකද මම සාමික හින්න තියෙනවා. මතක ලන්තරු අභිෂේකගේ සාමික හින්න තියෙනවා. මේ සින්දු 6න් තමයි දැන් ෂාට් එක ගෙස් කරලා මට ටග් ගාලා කමෙන්ට් එකක් දාන්න ඕනි, මෙසේජ් එකක් එවන්න ඕනි. හරි, මම කමෙන්ට් වලට මෙසේජ් වලට යන්න. හැබැයි ඊට කලින් මතක් කරනවා මේ